2023 ළමයින්ගේ දෙවෙනි පාඩම වන ජීවයේ රසායනික පදනම. මේ රසායනික පදනම කියන පාඩම මේ පාඩමේදී අපි කතා කරන්නේ ජීවීන් හැදිලා තියෙන රසායනික සංයෝග ගැන. ඒ කියන්නේ ජීවීන් හැදිලා තියෙන ප්‍රධාන කාබනික සංයෝග ගැන කතා කරනවා මේ පාඩමේ. ඒ ප්‍රධානම කාබනික සංයෝග හතර තමයි කාබෝහයිඩ්‍රේට, ලිපිඩ, ප්‍රෝටීන සහ න්‍යෂ්ටික අම්ල. කාබෝහයිඩ්‍රේට, ලිපිඩ, ප්‍රෝටීන සහ න්‍යෂ්ටික අම්ල. න්‍යෂ්ටික අම්ල කියන්නේ DNA සහ RNA. මීට කලින් අපි කතා කරා මේ රසායනික පදනම කියන පාඩමේ මීට කලින් කතා කරන්නේ ජීවීන්ගේ දේහ ඇතුලේ තියෙන අකාබනික ද්‍රව්‍ය වන ජලය ගැන. ඔක අපි පළවෙනි ගිය සතියේ කතා කරා. අකාබනික සංයෝග වන ජලය ගැන කතා කරා. අද කතා කරන්නේ කාබනික සංයෝග ගැන. හරි. මොනවද කාබනික සංයෝග හතර? කාබෝහයිඩ්‍රේට, ලිපිඩ, ප්‍රෝටීන සහ මොන අම්ලද? න්‍යෂ්ටික අම්ල. right. මේ වගේ අපි ඉස්සල්ලාම කතා කරනවා දැන් කාබෝහයිඩ්‍රේට ගැන. කාබෝහයිඩ්‍රේට ගැන තමයි අපි ඉස්සල්ලාම කතා කරන්නේ. දැන් මේ වගේ නෝට් එක මම ඔයාලා ගෲප් එකේ දාලා තියෙනවා. ඒතර අපි කාබෝහයිඩ්‍රේට ගැන කතා කරනවා මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලා නෝට් එක අරගෙන හරියට ලියා ගන්න. තේරුණේ? එතකොට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නෝට් එකේ තියෙන ටික ඔයාලට අවබෝධ කරගන්න. කාබෝහයිඩ්‍රේට ගැන කතා කරනවා. දැන් උදාහරණයක් ග්ලූකෝස් කියන්නේ C6යි S12යි O6 කියන්නේ කාබෝහයිඩ්‍රේටයක්. එහෙනම් විභාගෙ දැම්මොත් කාබෝහයිඩ්‍රේටයක් කියන්නේ කුමක්ද කියලා? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වලින් සමන්විත. කාබෝහයිඩ්‍රේටයක් කියනු කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වලින් සමන්විත. කාබන්, හයිඩ්‍රජන් හා ඔක්සිජන් වලින් සමන්විත. මේ බලන්න. හයිඩ්‍රජන් 12යි ඔක්සිජන් 6යි. මේක 6න් බෙදුවොත් 2යි 1යි. එහෙනම් H2O අනුපාතය 2ට 1 වන. ජලයේත් එහෙම නෙමෙයි. H2O ජලයේ හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය 2ට 1. එහෙනම් කාබෝහයිඩ්‍රේටයක් යනු කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වලින් සමන්විත. හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය ජලයෙන් 2ට 1 වන පොදු අණුක සූත්‍රය CH2O y වන. තේරෙන්නේ මේ බලන්න. හයිඩ්‍රජන් ඔක්සිජන් 2 2යි කියලා මෙතනත් තේරෙනවා. 2ක් y y. හැබැයි කාබෝනි ඔක්සිජන් සමාන නැහැ. ඒ ඉන්න මෙතන x දානවා. එහෙනම් පොදු අණුක සූත්‍රයේ CH2O y වන කාබනික සංයෝග. හරි. කියන්න වෙනම් කාබෝහයිඩ්‍රේටයක් කියන්නේ මොකද්ද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වලින් සමන්විත. පොදු අණුක සූත්‍ර මේ හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය 2ට 1 වන ජලයේ මෙන්. පොදු අණුක සූත්‍රය CH2O y වන කාබනික සංයෝග. ඔන්න කාබෝහයිඩ්‍රේට පොයින්ට් තුනක් තියෙනවා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වලින් සමන්විත, හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය 2ට 1 වන පොදු අණුක සූත්‍රය CH2O y වන කාබනික සංයෝග. මෙන්න මේවට කියනවා කාබෝහයිඩ්‍රේට කියලා. අපි කිව්වා කාබනික සංයෝග හතර අතරින් මේ ලෝකේ වැඩියෙන්ම තියෙන්නේ කාබෝහයිඩ්‍රේට. කාබනික සංයෝග වලින් මේ ලෝකේ වැඩියෙන්ම තියෙන්නේ කාබෝහයිඩ්‍රේට. ඒ කාබෝහයිඩ්‍රේට වලින් මේ ලෝකේ වැඩියෙන්ම තියෙන්නේ සෙලියුලෝස් කියන කාබෝහයිඩ්‍රේටය. කාබෝහයිඩ්‍රේට අතරිනුත් මේ ලෝකේ වැඩියෙන්ම තියෙන්නේ මොනවද? සෙලියුලෝස් කියන කාබෝහයිඩ්‍රේටය. ශාකවල සෛල බිත්තියේ තියෙනවා. එහෙනම් අපි දන්නවා දැන් මේ ලෝකේ වැඩියෙන්ම තියෙන කාබනික සංයෝගය තමයි කාබෝහයිඩ්‍රේට වල සෙලියුලෝස් කියන කාබෝහයිඩ්‍රේටය. right. ඔන්න එහෙනම්
කාබෝහයිඩ්‍රේට් කියන්නේ මොකක්ද කියලා දන්න. හරි කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් තියෙන හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය 2:1 වන පොදු අණුක සූත්‍රය CH2O වන කාබනික සංයෝගය. ඒ කාබෝහයිඩ්‍රේට් තනි අණු විදියට තියෙනවා නම් කියනවා මොනොසැකරයිඩ් කියලා. මොනොසැකරයිඩ්. අණු දෙකක් ග්ලයිකොසිඩික බන්ධනයකින් බැඳිලා තියෙනවා නම් කියනවා ඩයිසැකරයිඩ් කියලා. අණු ගොඩක් ග්ලයිකොසිඩික් කියන බන්ධනයකින් බැඳෙනවා. ඒ බන්ධනයේ නම මොකද්ද? ග්ලයිකොසිඩික්. අණු ගොඩක් ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැඳුණා නම් ඒකට කියනවා පොලිසැකරයිඩ් කියලා. එහෙනම් ප්‍රධාන කාබනික සංයෝග වර්ග 3කි. මොනවද? තනි අණු විදියට තියෙනවා නම් මොනොසැකරයිඩ්, අණු දෙක ගානේ තියෙනවා නම් ඩයිසැකරයිඩ්, ඒවා බැඳෙනවා ග්ලයිකොසිඩික් කියලා බන්ධනයේදී. අණු ගොඩක් තියෙනවා නම් කියන මොනවා කියලාද? පොලිසැකරයිඩ් කියලා. right. එහෙනම් මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් හා පොලිසැකරයිඩ් ලෙස කාබෝහයිඩ්‍රේට් වර්ග 3කි. right. දැන් අපි බලමු මොනවද මොනොසැකරයිඩ් කියන්නේ කියලා. O level වලදීත් ඔයාලා ඉගෙන ගත්තා මේ වර්ග 3ක් තියෙනවා කියලා. මොනොසැකරයිඩ්. right. මොනොසැකරයිඩ් කියන්නේ තවදුරටත් කඩන්න බැරි සරලම කාබෝහයිඩ්‍රේටය. තවදුරටත් සරල බවට බිඳ හෙලන්න බැරි. තවදුරටත් සරල බවට බිඳ හෙලන්න බැරි සරලම කාබෝහයිඩ්‍රේටයද කියනවා මොනොසැකරයිඩ් කියලා. ඒක තේරුණාද? තවදුරටත් සරල බවට බිඳ හෙලන්න බැරි සරලම කාබෝහයිඩ්‍රේටය තමයි මොනොසැකරයිඩ් කියලා කියන්නේ. ඒ වගේ කාබන් ගානයි ඔක්සිජන් ගානයි සමානයි. කොහොමත් හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය 2:1 වෙන්න ඕනේ. කාබන් ගානයි ඔක්සිජන් ගානුත් සමානයි. ඒ හින්දා අපිට සාමාන්‍යයෙන් මේ මොනොසැකරයිඩ් සඳහා අණුක සූත්‍රයේ ලෙස C මෙහෙම CH2O CH2O Y කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන කෙලින්ම N කියලා අපි දාමු. ඕම. එතකොට මේ බලන්න මේකෙන් ගුණ කරලා බලුවොත් CN H2N ON. දැන් දෙවන ඇයි මේ කාබන් ගානයි ඔක්සිජන් ගානයි සමානයි. ඒ හින්දා හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය 2:1 තියෙනවා. මේ 2n n. මේ ගාන සමාන හින්දා CHO කියලා ලියලා n අකුර දැම්මත් හරි. එහෙනම් තව දුරටත් සරල බවට බිඳ හෙලන්න බැරි කාබෝහයිඩ්‍රේටේ මොනොසැකරයිඩ්. පොදු අණුක සූත්‍රයේ CH2O මොකක් කියලා දානවද? N කියලා දානවා. ඔය N වෙනුවට ඔයාලට ඕන අකුරක් දාන්න පුළුවන්. හරි. හැබැයි මේ 2:1 කියන අනුපාතය එන්න ඕන. ඔක තේරුණාද? right. ඊළඟට මේ මොනොසැකරයිඩ් වල තියෙන කාබන් පරමාණු ගණන 3 ඉඳලා 7 දක්වා වෙනස් වෙනවා. මොනොසැකරයිඩ් වල තියෙන කාබන් පරමාණු ගණන 3 ඉඳලා 7 දක්වා වෙනස් වෙනවා. උදාහරණයක් මේ C3යි H6යි O3 මේ 2:1 අනුපාතය එනවා. මේ බෙදුවොත් 2:1යි. C3යි H6යි O3යි නම් ට්‍රයෝස කියලා කියනවා. ට්‍රයෝස ඊළඟ C4යි H8යි O4යි ටෙට්‍රෝස C5යි H10යි O5යි පෙන්ටෝස කාබන් 5යි පෙන්ටෝස කියලා කියනවා. C6යි H12යි O6 දැන් O level කාලේ ඉගෙන ගත්තේ මේක ග්ලූකෝස් කියලා. දැන් ග්ලූකෝස් කියන්නේ හෙක්සෝස කියලා කියන්නේ. හෙක්සෝස C5යි H10යි O5යි නම් පෙන්ටෝස. C6යි H12යි O6යි නම් හෙක්සෝස. ඊළඟ C7යි H14යි O7යි නම් හෙක්සෝස. C7යි H14යි O7යි. හරි. එහෙනම්
කාබෝහයිඩ්‍රේට් වල මොනොසැකරයිඩ් කියන්නේ සරලම ඒවා. පොදු අණු සූත්‍රයේ CH2ON කියලා කියනවා. කාබන් ගාන 3 සිට 7 දක්වා වෙනස් වේ. කාබන් 3ක් තියෙනවා නම් ට්‍රයෝස. උදාහරණයක් තියෙනවා ග්ලිසරැල්ඩිහයිඩ් කියලා. හරි මම නෝට් එකේ දීලා තියෙනවා. ට්‍රයෝස සඳහා උදාහරණය මොකද්ද? ග්ලිසරැල්ඩිහයිඩ්. තේරුණේ? ආයෙ තියෙනවා ඩ්‍රයි හයිඩ්‍රොක්සි ඇසිටෝන් කියලා එකකුත්. මම නෝට් එකේ දීලා තියෙනවා. ට්‍රයෝස වලට උදාහරණ. ග්ලිසරැල්ඩිහයිඩ් සහ ඩ්‍රයි හයිඩ්‍රොක්සි ඇසිටෝන්. කාබන් 4ක් තිබ්බනම් කියන්නේ ටෙට්‍රෝස. ටෙට්‍රෝස කියන්නේ උදාහරණෙට අපේ සිලබස් එකේ තියෙන එරිත්‍රෝස් කියලා જાතිය. ටෙට්‍රෝසේ තමයි එරිත්‍රෝස්. මේකේ තරම් සුලභ නැහැ. ස්වභාවිකව හරි අඩුයි හම්බෙනවා. එරිත්‍රෝස්. මේකේ කාබන් 5යි නම් පෙන්ටෝස. පෙන්ටෝස උදාහරණ තමයි රයිබෝස් කියලා එකක් තියෙනවා. ආයේ ඩීऑක්සිරයිබෝස් කියලා එකක් තියෙනවා. ඩිऑක්සිරයිබෝස්. ආයේ තියෙනවා රිබියුලෝස් කියලා එකක් තියෙනවා. රිබියුලෝස්. මේවා මම නෝට් එකේ දීලා තියෙනවා. රයිබෝස්, ඩිऑක්සිරයිබෝස්, රිබියුලෝස්. මේ රයිබෝස් තියෙන්නේ RNA කියන න්‍යෂ්ටික අම්ලය ඇතුලේ. ඩිऑක්සිරයිබෝස් තියෙන්නේ DNA කියන න්‍යෂ්ටික අම්ලය ඇතුලේ. රිබියුලෝස් කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේදී කාබන් ඩයොක්සයිඩ් අල්ලගන්න එක. CO2 ප්‍රතිග්‍රාහකේ. එහෙනම් කාබන් 5යි නම් පෙන්ටෝස. මොනවද පෙන්ටෝස වල නම් කියන්නකෝ? රයිබෝස්, ඩිऑක්සිරයිබෝස්, රිබියුලෝස්. කාබන් 6යි නම් හෙක්සෝස. ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. ඕන කෙනෙක් දන්නවා. හෙක්සෝස 3ක් තියෙනවා. මොනවද? ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් සහ ගැලැක්ටෝස්. අපේ සිලබස් එකේ කාබන් 7 තියෙන එක නැහැ. ඔය හෙක්සෝස කියන එක. හෙප්ටියුලෝස් කියලා එකක් තියෙනවා. හරි. ඒතකොට ඒවා සිලබස් එකේ නැහැ. නමුත් මේ හෙප්ටෝස කියලා එකක් තියෙනවා කියලා දැනන් හිටියා. මට කියන්න අල්පයන් හෙප්ටෝස්. හෙප්ටෝස් කියලා එකක් තියෙනවා කියලා දැනන් හිටියා නම් ඇති. ඔන්න දැන් මොනොසැකරයිඩ් වල තියෙන කාබන් පරමාණු අණු ඒවා වර්ග කරන්න පුළුවන්. කාබන් කීයේ ඉඳන් තියෙනවද මොනොසැකරයිඩ් වල? 3 ඉඳන් 7 දක්වා තියෙනවා. right. එතකොට මේ කාබන් 3 ඉඳන් 7 දක්වා තියෙන මොනොසැකරයිඩ් වල අපි දැන් නෝට් එකේ මම දුන්නා. අපි ඇඳ මේවා. මේ මොනොසැකරයිඩ් අපි අඳිද්දි අපි එකක් අඳිනවා. එක මොනොසැකරයිඩ් එක මෙහෙම අඳිනවා. කොහොම අඳිද්දි මෙහෙම. මේ මොනොසැකරයිඩේ ව්‍යුහය තුල ඒ මොනොසැකරයිඩේ ව්‍යුහය තුල C දිත්ත බන්ධන OH එකක් මෙතන තියෙනවා. ඕම මේ මෙහෙම තියෙන කොටස් වලට කියනවා ඇල්ඩිහයිඩ් කාණ්ඩ කියලා. ඇල්ඩිහයිඩ් කාණ්ඩ. සමහර මොනොසැකරයිඩ් වල මෙන්න මෙහෙම තියෙනවා. සමහර මොනොසැකරයිඩ් වල ඇල්ඩිහයිඩ් කාණ්ඩ නැතුව මෙන්න මේව C දිත්ත බන්ධන O එක තිබිලා මෙහෙම. මෙතන H එකයි මෙතන H එකයි ඔහොම තියෙනවා. මෙන්න මේවට කියනවා කීටෝන කාණ්ඩ කියලා. කීටෝන කාණ්ඩ. තේරුණේ? එහෙනම් මොනොසැකරයිඩ් වල ව්‍යුහය දිහා බලද්දී මොනොසැකරයිඩ් වල මේ කාබන් පරමාණුවේ දිත්ත බන්ධන O එකක් තිබිලා H එකක් තිබ්බොත් මේකට කියන ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් කියලා. එහෙනම් සමහර මොනොසැකරයිඩ් වල ඇල්ඩිහයිඩ් කාණ්ඩ තියෙනවා. ඒ ඇල්ඩිහයිඩ් කාණ්ඩ තියෙන මොනොසැකරයිඩ් වලට කියනවා ඇල්ඩෝසීනි කියලා. ඇල්ඩෝසීනි. ඇල්ඩෝසීනි. ඒ වගේම සමහර මොනොසැකරයිඩ් වල මේ කාණ්ඩේ නෑ. මේ කාණ්ඩේ නෑ. තියෙන්නේ මේ වගේ කාණ්ඩයක්. C දිත්ත බන්ධන ඔය එක තිබෙලා දෙපැත්තෙන්ම කාබන් දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒවට කියනවා කීටෝන කියලා. කීටෝන කාණ්ඩ. එතකොට ඒ වගේ මොනොසැකරයිඩ් වලට කියනවා කීටෝසීනි කියලා. කීටෝසීනි. එහෙනම් ඇල්ඩෝසීනිත් තියෙනවා කීටෝසීනිත් තියෙනවා. අපි බලමු දැන් ඇල්ඩෝසීනි මොනවද කීටෝසීනි මොනවද කියලා. ඔන්න බලන්න. ඇල්ඩෝසීනි සහ කීටෝසීනි මම දැන් ඔයාලට පෙන්නනවා මේ නෝට් එකේ.
හරි මේ බලන්න දැන් බලමු ඇල්ඩෝස් සීනි සහ කීටෝස් සීනි. හරි මේ බලන්න මේ තියෙන්නේ ඇල්ඩිහයිඩ් කාණ්ඩයක්. C දිත්ත බන්ධන O තිබිලා මේ මෙතන H එකක් එන්න ඕනේ. හරිද? C දිත්ත බන්ධන O තිබිලා මෙතන H එකක් තියෙනවා. තේරෙනවද? එතකොට මේක ඇල්ඩිහයිඩ් කාණ්ඩයක්. හරි මේ ඇල්ඩිහයිඩ් කාණ්ඩයක්. එතකොට මේ ඇල්ඩෝස් සීනි තමයි මේ තියෙන්නේ. ඇල්ඩෝස් සීනි ග්ලූකෝස් ගැලැක්ටෝස්. ඇල්ඩෝස් සීනි දෙක මොනවද? ග්ලූකෝස් සහ ගැලැක්ටෝස්. මේ මෙහෙම ඇල්ඩිහයිඩ් කාණ්ඩ තියෙන්නේ. හරි. ඒ වගේම මේ බලන්න මේ මොනොසැකරයිඩේ මේ කාබන් මෙතන තිබිලා මේ බලන්න මේ මොනොසැකරයිඩේ මෙතන කාබන් පරමාණුව තියෙනවා මේ ඒ කාබන් පරමාණුවේ දිත්ත බන්ධන O එකක් මෙතන තියෙනවා මේ දිත්ත බන්ධන O එක දෙපැත්තෙම කාබන් දෙකක් තියෙනවා මේ හරි එතකොට මේ කාණ්ඩය කීටෝන කාණ්ඩයක් මේ කාණ්ඩයට කියනවා කීටෝන කාණ්ඩයක් කියලා. එතකොට මෙන්න මේ කීටෝන කාණ්ඩය ඒ කියන්නේ C මෙහෙම දිත්ත බන්ධන O එකක් තියෙනවා. දෙපැත්තෙම කාබන් දෙකක් තියෙනවා. මේ පැත්තෙනුත් කාබන් මේ පැත්තෙනුත් කාබන්. ඔය කාණ්ඩ වලට තමයි කීටෝන කියලා කියන්නේ. එතකොට මේ කීටෝන කාණ්ඩ තියෙන සීනි වලට කියනවා කීටෝස සීනි කියලා. මේ තියෙන කීටෝන කාණ්ඩය. මේ කීටෝන කාණ්ඩ තියෙන සීනි වලට කියනවා කීටෝස් සීනි කියලා. හරිද? එතකොට කීටෝස් සීනි තමයි මේ බලන්න. කීටෝස් සීනි. මෙතන ලියලා තියෙනවා ෆ්‍රක්ටෝස්. කීටෝස් සීනි එක මොකද්ද? ෆ්‍රක්ටෝස්. දැන් තේරෙනවනේ? එතකොට කීටෝස් සීනි එක ෆ්‍රක්ටෝස් වෙනවා. හරි? කීටෝස් සීනි එක වන්නේ ෆ්‍රක්ටෝස්. මේ බලන්න. ෆ්‍රක්ටෝස් කියන්නේ කීටෝස් සීනි. හරි? මේ තියෙන්නේ ෆ්‍රක්ටෝස් වල ව්‍යුහ සූත්‍රය. දැන් තේරෙනවනේ? එහෙනම් මොනොසැකරයිඩ් ඇල්ඩිහයිඩ් ලෙස හෝ කීටෝන ලෙස තියෙනවා. දැන් තේරුණා නේද? මොනොසැකරයිඩ් ඇල්ඩිහයිඩ් හෝ කීටෝන ලෙස තියෙනවා. ඒ වගේ මම ඔය දාලා තියෙන නෝට් එකේ බලන්න ෂෙයා කරලා තියෙන එකේ මේ කීටෝස් දැන් ඔය මම පෙන්නන එකේ බලන්න කීටෝස් ඒ කියන්නේ දැන් ඔය පෙන්න තියෙන එකේ ෆ්‍රක්ටෝස් කියන්නේ කීටෝසයක්. ඒ වගේ මේ ෆ්‍රක්ටෝස් දාමය මේ බලන්න ෆ්‍රක්ටෝස් කියන දාමය මේ මෙහෙම චක්‍රීය වෙලා තියෙනවා මේ බලන්න ඔන්නෝම චක්‍රීය වෙලා තියෙනවා ෆ්‍රක්ටෝස් දාමය ඕම චක්‍රීය ස්වරූපයෙන් තියෙනවා ඒ කියන්නේ මොනොසැකරයිඩ් ස්ථාවර වීම සඳහා ජලීය ද්‍රාවණ වලදී චක්‍රීය වෙනවා මෙහෙම දාමය චක්‍රීය වෙනවා හරි එතකොට මම ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් වල චක්‍රීය ස්වරූප පෙන්නන්නම් මේ තියෙන මේ ග්ලූකෝස් අණුවේ චක්‍රීය ස්වරූපය මේ තියෙන්නේ හරි ග්ලූකෝස් වල චක්‍රීය ස්වරූපය තමයි මේ තියෙන්නේ හරි ග්ලූකෝස් වල චක්‍රීය ස්වරූපය මේ ජලීය ද්‍රාවණ වලදී මේ මෙතන තියෙන ග්ලූකෝස් එක මෙන්න මේ විදිහට චක්‍රීය වෙනවා ග්ලූකෝස් දාමේ චක්‍රීය වෙනවා හරි ඊළඟට බලමු ෆ්‍රක්ටෝස් වල චක්‍රීය ස්වරූපය. ඊළඟ අපි බලමු ෆ්‍රක්ටෝස් වල චක්‍රීය ස්වරූපය මොන වගේද කියලා. මේ තියෙන මේ බලන්න මේ ජලීය ද්‍රාවණයේදී මේ ෆ්‍රක්ටෝස් කියන එක මෙන්න මේ විදිහට චක්‍රීය වෙලා තියෙනවා. මේ තියෙන ෆ්‍රක්ටෝස් වල චක්‍රීය ස්වරූපය. එහෙනම් මොනොසැකරයිඩ් ජලීය ද්‍රාවණ වලදී ස්ථායී වීමට චක්‍රීය ස්වරූප ඇති කරගෙන තියෙනවා. ජලීය ද්‍රාවණ වලදී ස්ථාවර වීම සඳහා චක්‍රීය ස්වරූප ඇති කරගෙන තියෙනවා. දැන් තේරුණා නේද? ඔන්න මොනොසැකරයිඩ් කියන ඒවා ඔයාලා දැන් දන්නවා. තේරුණා නේද? right. දැන් අපි බලමු මේ මොනොසැකරයිඩ් වල මම මෙතෙක් වෙලා කියපු දේවල්. මොනොසැකරයිඩ් වල මම මෙතෙක් වෙලා කියපු දේවල් ටික බලමු. හරිම ලේසි. මේ බලන්න. සරලම කාබෝහයිඩ්‍රේට් සරලයි. තව දුරටත් සරල බවට බෙදහෙලන්න බෑ. හරි. ඊළඟ පොදු අණුක සූත්‍රය C
H2ON කියලා ලියන්න පුළුවන්. සරලම කාබෝහයිඩ්‍රේටයේ පොදු අණු සූත්‍රයේ CH2ON කියලා ලියමු. ඊළඟට මේ වගේ කාබන් පරමාණු සංඛ්‍යාව ඒ වගේම මේවයි කාබන් පරමාණු සංඛ්‍යාව 3 ඉඳලා 7 දක්වා වෙනස් වෙනවා. 3 ඉඳලා 7 දක්වා වෙනස් වෙනවා. 3ක් තියෙනවා නම් ට්‍රයෝස, 4ක් තියෙනවා නම් ටෙට්‍රෝස, 5යි නම් පෙන්ටෝස, 6යි නම් හෙක්සෝස, 7යි නම් හෙප්ටෝස. right? ඒ වගේ උදාහරණයක් අපි කිව්වා. ඊළඟ මේ වගේ ඇල්ඩිහයිඩ් කාණ්ඩ තියෙනවා නම් ඇල්ඩෝස් සීනි. උදාහරණයක් ග්ලූකෝස්. ඒ වගේම මෙහෙම කීටෝන කාණ්ඩ තියෙනවා නම් මොන සීනි කියලා කියනවද? කීටෝස සීනි කියලා කියනවා. උදාහරණ ෆ්‍රක්ටෝස්. ඒ වගේම ජලීය ද්‍රාවණවලදී මේවා ස්ථාවර වීම සඳහා චක්‍රීය ව්‍යුහ ඇති කරගෙන තියෙනවා. ජලීය ද්‍රාවණවලදී ස්ථාවර වෙන්න චක්‍රීය ස්වරූප ඇති කරගෙන ඇත. ඕ මොනොසැකරයිඩ් ඉවරයි. right. දැන් අපි යනවා ගෙසතිය කතා කරා ඩයිසැකරයිඩ් ගැන. ඩයිසැකරයිඩ්. හරි. අපි හොඳට බලාගමු දැන් ඔය ෂෙයා කරලා තියෙන නෝට් එකේ ඩයිසැකරයිඩ් කියන්නේ මොනවද? ඩයිසැකරයිඩ් හැදෙන්නේ කොහොමද කියලා. ඩයිසැකරයිඩයක් කියන්නේ මෙහෙමයි. මොනොසැකරයිඩ් දෙකක්. මොනොසැකරයිඩ් ධන මොනොසැකරයිඩ් මේ මොනොසැකරයිඩ් දෙක ජල අණුවක් පිට කරලා ග්ලයිකොසිඩික කියලා බන්ධනයකින් බැඳෙනවා. ජල අණුවක් පිට කරනවා. මොනොසැකරයිඩ් දෙක ජල අණුවක් පිට කරලා ග්ලයිකොසිඩික කියන බන්ධනයකින් බැඳුනොත් මේ හැදෙන එකට කියන්නේ ඩයිසැකරයිඩයක් කියලා. ඩයිසැකරයිඩ්. එහෙනම් මොනොසැකරයිඩ් දෙක ජල අණුවක් පිට කරලා ග්ලයිකොසිඩික කියන බන්ධනයකින් බැඳුනා නම් ඩයිසැකරයිඩ් කියලා කියනවා. අපි බලමු දැන් ග්ලූකෝස් අණු දෙකක් ජල අණුවක් පිට කරලා ග්ලයිකොසිඩික බන්ධනයකින් බැඳුනොත් හැදෙන්නේ මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩ්. ග්ලූකෝස් ධන ග්ලූකෝස් හැදෙනවා මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩයේ ධන ජලය. දැන් බලමු මේක වෙන්නේ කොහොමද කියලා. දැන් බලන්න ඔයාලට දීලා තියෙන නෝට් එක මේ බලන්න. ඒ දීලා තියෙන නෝට් එකේ තියෙනවා මෙහෙම. හොඳට බලා ගන්න දැන් ඔන්න මේ තියෙන්නේ ග්ලූකෝස් අණු දෙකක්. මේ එක ග්ලූකෝස් අණුව. මේ තියෙන අනිත් ග්ලූකෝස් අණුව. හොඳට බලා ගන්න. ග්ලූකෝස් අණු දෙකක් තියෙනවා. හරි. දැන් මම මේ ග්ලූකෝස් වල තියෙන කාබන් පරමාණු තනින් ග්ලූකෝස් වල තියෙන කාබන් පරමාණු නම් කරන්න පුළුවන්. හරි. ග්ලූකෝස් දැන් අපි මෙතන මේ ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් තියෙන අපි මේ ග්ලූකෝස් දෙක බලමු. හරි. මේ තියෙන ඔන්න ග්ලූකෝස් අණු දෙකක්. මේ එක ග්ලූකෝස් අණුවක් මේ එක ග්ලූකෝස් අණුවක්. දැන් මෝල්ටෝස් හැදෙන හැටි තමයි මේ තියෙන්නේ. බලමු කොහොමද කියලා. දැන් ඔන්න මම රතු පෑනින් දානවා මේ කාබන් වලට අංක. මෙයා 1. මෙතන 2. මෙතන කාබන් පරමාණු 3. මේක අංක 4. මෙතන අංක 5. මෙතන තමයි අංක 6 තියෙන්නේ. ඔන්න අංක 6. ඊට පස්සේ මේ කාබන් පරමාණු මේ ග්ලූකෝස් අණුවෙත් මම දානවා මේක 1. මෙයා 2. මෙයා 3. මෙයා 4. මෙතන 5. මෙතන 6. right. දැන් මේ බලන්න. දැන් බලමු මේ ග්ලූකෝස් අණු දෙක කොහොමද ග්ලයිකොසිඩික බන්ධනයකින් බැඳෙන්නේ කියලා.
හොඳට බලා ගන්න. මේ බලන්න මේ තියෙන ග්ලූකෝස් අණුවේ මේකේ හතරවෙනි කාබන් වල තියෙනවා OH එකක්. ඔන්න ඔහොම O සහ H එකක් තියෙනවා. හතරවෙනි කාබන්ගේ. ඊළඟට මේ පැත්තේ වම් පැත්තේ තියෙන එකේ පළවෙනි කාබන්ගේ තියෙන OH එකක්. මෙතනත් තියෙන OH එකක් පළවෙනි කාබන්ගේ. දැන් මේකේ තියෙන OH එකයි මේකේ තියෙන OH එකයි මෙන්න මෙහෙම ඉවත් වෙනවා. මේකේ H එකකුයි මේක OH එකකුයි ඉවත් වෙනවා. HOH කියන්නේ ජලය මෙහෙම මේ. HOH විදිහට ඉවත් වෙනවා කියන්නේ H2O හයිඩ්‍රජන් දෙකයි ඔක්සිජන් එකයි. ඕන් දැන් ජල අණුවක් යනවා මේ. ජල අණුවක් පිට වෙනවා. මේ තියන්නේ පිට වෙන ජල අණුව මේ. ජල අණුව පිට වෙච්චාම දැන් බලන්න මේ හතරවෙනි කාබන් ගිහිල්ලා මේකේ පළවෙනි කාබන්ගේ O වලට සම්බන්ධ වෙනවා මේ. මෙතන හතරවෙනි කාබන් ගිහිල්ලා මේකේ පළවෙනි කාබන්ගේ O පරමාණුවට සම්බන්ධ වෙනවා. දැන් මෙන්න මේ ටිකට තමයි කියන්නේ ග්ලයිකොසිඩික බන්ධනය කියලා. මෙන්න මේ ටිකට කියන මොන බන්ධනයේද? ග්ලයිකොසිඩික බන්ධනය. දැන් තේරෙනව නේද? හරි. එහෙනම් මේකෙදි ඇති වෙන්නේ 1 සහ 4 අතර. එයින් අපි බොහෝ වෙලාවට කියන්නේ ඩයිසැකරයිඩ් ඇතිවීමේදී හැදෙන්නේ 1-4 ග්ලයිකොසිඩික බන්ධනය කියලා. එහෙනම් මේ ඩයිසැකරයිඩ් ඇතිවීමේදී හැදෙන බන්ධනයේ නම මොකක්ද කියන්නකෝ? 1-4 ග්ලයිකොසිඩික බන්ධනය. ඔන්න දැන් ඔයාලට තේරුණා ග්ලයිකොසිඩික බන්ධනයක් හැදෙන්නේ කොහොමද කියලා. එක මොනොසැකරයිඩ් එක හතරවෙනි කාබන්ගේ OH එකයි අනිත් මොනොසැකරයිඩේ පළවෙනි කාබන්ගේ OH එකයි යනවා ජල අණුවක් විදියට. එතකොට ඇති වෙනවා 1-4 ග්ලයිකොසිඩික බන්ධනය. දැන් මේ දෙකටම පොදුවේ කියන්නේ ඩයිසැකරයිඩේ කියලා. දැන් තේරෙනවනේ ඔන්න ඩයිසැකරයිඩයක් හැදෙන හැටි ඔයාලට තේරුණා. දැන් තේරෙනවනේ? right. එහෙනම් ඩයිසැකරයිඩයක් හැදෙන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් ජල අණුවක් පිට කරලා ග්ලයිකොසිඩික බන්ධනයකින් බැඳිලා. ඒකෙදි ඇතිවන ග්ලයිකොසිඩික බන්ධනයේ නම මොකද්ද? 1-4 ග්ලයිකොසිඩික බන්ධනය. මොකද පුතේ ග්ලයිකොසිඩික බන්ධනයේ නම 1-4 ග්ලයිකොසිඩික බන්ධනය. right. දැන් මම මේක මකනවා. ඔන්න දැන් 1-4 ග්ලයිකොසිඩික බන්ධනය ඇතිවීම ඔයාලට පුළුවන් වුණා. 1-4 ග්ලයිකොසිඩික බන්ධනය ඇතිවීම පුළුවන්. දැන් තේරෙනව නේද? right. ඔන්න ඒ විදියට මොනොසැකරයිඩ් අණු ග්ලයිකොසිඩික බන්ධන වලින් බැඳිලා මේ ඩයිසැකරයිඩ් හැදෙනවට කියනවා සංගණන ප්‍රතික්‍රියා කියලා. මේ තියෙන සංගණන ප්‍රතික්‍රියාවකින්ලු ජල අණු පිට වෙන්නේ. තේරෙන්නේ? සංගණන ප්‍රතික්‍රියාවකින් ජල අණු පිට වෙනවලු. හරි. ඒකෙදි මේ බලන්න ග්ලූකෝසුයි සංගණනය වුණොත් මෝල්ටෝස් සහ ජලය හැදෙනවලු. මේ ඩයිසැකරයිඩේ නම මෝල්ටෝස් සහ ජලය. ඩයිසැකරයිඩේ නම මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩයයි ජලය හැදෙන්නේ. මේ තියෙන ඩයිසැකරයිඩේ. දැන් තේරෙන්නේ? මෝල්ටෝස් සහ ජලය. ග්ලූකෝසුයි ෆ්‍රක්ටෝසුයි කියන මොනොසැකරයිඩය ජල අණුවක් පිට කරොත් එහෙම නැත්නම් සංගණනය වුණොත් සුක්‍රෝස් සහ ජලය හැදෙනවා. ග්ලූකෝසුයි ගැලැක්ටෝසුයි සංගණනය වුණොත් ලැක්ටෝස් කියන ඩයිසැකරයිඩයයි ජලයයි හැදෙනවා. මේක කටපාඩම් කරන් ඉන්න ඕනේ. දැන් තේරෙනවනේ? right. එහෙනම් ඔයාලා දැනගන්න ඕනේ ග්ලූකෝසුයි සංගණනය වුණොත් මෝල්ටෝස් ධන ජලය. ග්ලූකෝසුයි ෆ්‍රක්ටෝසුයි සංගණනය වුණොත් සුක්‍රෝස් ධන ජලය. සුක්‍රෝස් කියන ඩයිසැකරයිඩයයි ජලයයි. ග්ලූකෝසුයි ගැලැක්ටෝසුයි සංගණනය වුණොත් ලැක්ටෝස් සහ ජලය හැදෙනවා. මේකෙන් හරි දැන් මේ ප්‍රතික්‍රියාව මතක තියෙන්න ඕනේ. මේ වගේ ඔය මෝල්ටෝස් සහ ලැක්ටෝස් කියන ඩයිසැකරයිඩ් මෝල්ටෝස් සහ ලැක්ටෝස් කියන ඩයිසැකරයිඩ් මොනොසැකරයිඩ් වගේම රත් කරත් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. රත් කරත් ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම් කියන ඔක්සිහාරකයි කියලා.
මොන හාරකයිද කියන්නකෝ? ඔක්සි හාරකයි. ඒ වගේම සුක්‍රෝස් කියන එක. සුක්‍රෝස් රත් කරාද ඉලෙක්ට්‍රෝන පිට වෙන්නේ නැහැ. ඒ හින්දා කියනවා නිර්ඔක්සි හාරකයි කියලා. ඊටාම වැදගත් විභාගෙට අහන දැන. මෝල්ටෝස් ලැක්ටෝස් ඔක්සි හාරකයි. සුක්‍රෝස් කියන්නකො මොන ඔක්සි හාරකද? නිර්ඔක්සි හාරකයි. විභාගෙට අහන. සුක්‍රෝස් ගැන විභාගෙට නිතර අහනවා නිර්ඔක්සිහාරක ඩයිසැකරයිඩය කොමක්ද කියලා. දැන් තේරුණා නේද? right. ඕම ওই ටික ඔයාලට මතක තියෙන්න ඕනේ. හරි? මම මේවා අර තියරි නෝට් එකේ දාලා තියෙනවා. හරි? එහෙනම් මොනොසැකරයිඩ දන්නවා, ඩයිසැකරයිඩ දන්නවා. ඩයිසැකරයිඩ කියන්නේ මොනොසැකරයිඩ දෙක ජල අණුවක් පිට කරලා 1-4 ග්ලයිකොසිඩික බන්ධනයකින් තමයි වැඩිපුරම බැඳෙන්නේ. ඒවට කියනවා ඩයිසැකරයිඩ කියලා. ඩයිසැකරයිඩ තුනයි මොනවද? මෝල්ටෝස්, ලැක්ටෝස්, සුක්‍රෝස්. මෝල්ටෝස් සහ ලැක්ටෝස් ඔක්සිහාරකයි. සුක්‍රෝස් මොන ඔක්සිහාරකද කියන්නකො? නිර්ඔක්සිහාරකයි. දැන් තේරෙනව නේද? right. එතකොට මේ ඩයිසැකරයිඩයක් හැදිලා තියෙන්නේ මොනොසැකරයිඩ දෙකකින් නිසා මේ. ඩයිසැකරයිඩයක් හැදිලා තියෙන්නේ මොනොසැකරයිඩ අණු දෙකක් ග්ලයිකොසිඩික බන්ධනයකින් බැඳිලා හින්දා මේකට ආයේ ජලය දීලා එන්සයිමයක් එහෙම දුන්නොත් ඒක කැඩිලා ආපහු මොනොසැකරයිඩම ඇති වෙනවා. ජලයයි එන්සයිමයි දුන්නොත් මොනොසැකරයිඩ හැදෙන. ඒකට කියනවා එන්සයිමීය ජල විච්ඡේදනය කියලා. ඒකෙදි එන්සයිමීය ජල විච්ඡේදනය කියලා කියනවා. ඒකෙදි මෝල්ටෝස් වලට එන්සයිමයක් දෙනවා මෝල්ටේස්. ජලයක් දුන්නොත් ආපහු හැදෙනවලු ග්ලූකෝස් ධන ග්ලූකෝස්. ඒ කියන්නේ ග්ලූකෝස් අණු දෙකක් හැදෙනවා. හරි ලේසි මේ මෝල්ටෝස් වලට මෝල්ටේස් කියන එන්සයිමේ දීලා ජලය දුන්නොත් ආපහු ග්ලූකෝස් අණු දෙක බවට කැඩෙනවා. එහෙනම් ලැක්ටෝස් වලට ලැක්ටේස් කියන එන්සයිමේ දාලා ජලය දුන්නොත් ඒක ජල විච්ඡේදනය වෙනවා ග්ලූකෝස් ධන මොනවා බවටද? ගැලැක්ටෝස් බවට. ග්ලූකෝස් සහ මොනවා බවටද? ගැලැක්ටෝස් බවට ජල විච්ඡේදනය වෙනවා ලැක්ටෝස් කියන ඩයිසැකරයිඩය. මොකද එන්සයිමේ ලැක්ටේස්. ඒ වගේම සුක්‍රෝස් කියන ඩයිසැකරයිඩය. එන්සයිමේ මොකද්ද? සුක්‍රේස්. සුක්‍රේස් වලින් ජල විච්ඡේදනය වෙනවා ග්ලූකෝස් ධන ෆ්‍රක්ටෝස් බවට. ඕම ඔච්චරයි. ඔන්න ඩයිසැකරයිඩ ඉවරයි. හරි ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් බවට ජල විච්ඡේදනය වෙනවා. ඊළඟට ඔයාලා දැනන් ඉන්න ඕනේ සියලුම මොනොසැකරයිඩ හා ඩයිසැකරයිඩ පැණි රසයි කියලා. ඒ ඉන්න සීනි කියලා කියනවා. සියලු මොනොසැකරයිඩ හා ඩයිසැකරයිඩ පැණි රසයි. සීනි. ඒ වගේම සියලු මොනොසැකරයිඩ හා ඩයිසැකරයිඩ ජලයේ දිය වෙනවා. ජලයේ දිය වෙනවා. සීනි ආයි ජලයේ දිය වෙනවා. ඒ වගේම සියලු මොනොසැකරයිඩ හා ඩයිසැකරයිඩ ස්පටික බවට පත් කරන්න පුළුවන්. මොනවා බවට පත් කරන්න පුළුවන්ද? ස්පටික බවට පත් කරන්න පුළුවන්. දැන් තේරෙනව නේද? right. ඕම් මොනොසැකරයිඩ සහ ඩයිසැකරයිඩ ඉවරයි. ඊළඟට කාබෝහයිඩ්‍රේට් වල අවසාන එකට එනවා. පොලිසැකරයිඩ. හරි ලේසි. පොලි කියන්නේ මේ මොනොසැකරයිඩ අණු ගොඩක්. මොනොසැකරයිඩ අණු ගොඩක් ජල අණු ගොඩක් පිට කරමින් දැන් N කියලා දානවා. ජල අණු ගොඩක් පිට කරලා ග්ලයිකොසිඩික බන්ධන රැසකින් බැඳුනොත් මොනොසැකරයිඩ අණු ගොඩක් ජල අණු ගොඩක් පිට කරලා ග්ලයිකොසිඩික බන්ධන රැසකින් බැඳුනොත් හැදෙන්නේ පොලිසැකරයිඩය. පොලිසැකරයිඩය. මේ පොලිසැකරයිඩයක් තුල මොනොසැකරයිඩ අණු 100 ඉඳන් 1000ක්ම තියෙන්න පුළුවන්. මොනොසැකරයිඩ තැනුම් මේකක 100 ඉඳන් 1000. තේරුණා නේද? පොලිසැකරයිඩයක් තුල මොනොසැකරයිඩ උපේකක 100 ඉඳන් දහස් ගණනක් තියෙන්න පුළුවන්. 1000කට වැඩියෙන් තියෙන්නත් පුළුවන්. ඒ හින්දා මේ පොලිසැකරයිඩ කියන ඒවාගේ බර කිරුවොත් අණුක භාරය 10000ට වඩා වැඩි. 104ට වඩා වැඩි. ඒ හින්දා පොලිසැකරයිඩ වලට කියනවා මහා අණු. එහෙම නැත්නම් යෝධ අණු. එහෙම නැත්නම් බහු අවයවික කියලා කියනවා. ඕක ඔය ටික මතක තියෙන්න ඕනේ. එහෙනම් කියන්නකො පොලිසැකරයිඩයක් කියන්නේ මොකද්ද කියලා?
පොලිසැකරයිඩයක් යන මොනොසැකරයිඩ් අණු ගණනාව. ජල අණු ගණනාවක් පිට කරලා ග්ලයිකොසිඩික බන්ධන රැසකින් බැඳිලා හැදුනොත් කියනවා පොලිසැකරයිඩයක් කියලා. ඒ පොලිසැකරයිඩ් එක මොනොසැකරයිඩ් අණු 100 ඉඳන් 1000 ගණනක් තියෙන්න පුළුවන්. මොනොසැකරයිඩ් උපේකක 100 ඉඳන් 1000 ගණනක් තියෙනවා. ඒ හින්දා කියනවා මොනොසැකරයිඩ් එක අණුක භාරය 10000ට වැඩි. මහා අණු යෝධ අණු හෙවත් මොන අවයවිකද බහු අවයවික කියලා කියනවා. දැන් තේරුණා නේද? right. ඊළඟට මේ පොලිසැකරයිඩ් එකක්වත් ජලයේ දිය වෙන්නේ නැහැ. ඔන්න. ජලයේ දිය නොවේ. එකක්වත් පැණි රස නැත. එකක්වත් ස්ඵටික බවටපත් නොවේ. ජලයේ දිය නොවේ. පැණි රස නැත. ස්ඵටික බවටපත් නොවේ. කියන්නේ පොලිසැකරයිඩ් ජලයේ දිය වෙන්නේ නැහැ. ඊළඟ පැණි රස නැහැ. ස්ඵටික බවටපත් වෙන්නේත් නැහැ. ජලයේ දිය වෙන්නේ නැහැ. පැණි රස නැහැ. ස්ඵටික බවටපත් වෙන්නේ නැහැ. ඒතර පොලිසැකරයිඩ් කියන්නේ මෙව මොනොසැකරයිඩ් අණු ගණනාවක් ජල අණු ගණනාවක් පිට කරලා ග්ලයිකොසිඩික බන්ධන ගොඩකින් බැඳුණා නම් පොලිසැකරයිඩයක්. පොලිසැකරයිඩ් එක මොනොසැකරයිඩ් අණු 100 ඉඳන් 1000 ගණනක් තියෙන්න පුළුවන්. ඒ නිසා අණුක භාරය 10000ට වඩා වැඩි. 10 4ට වඩා වැඩි. ඒ හින්දා කියනවා මහා අණු යෝධ අණු හෙවත් බහු අවයවික. ඒ වගේම පොලිසැකරයිඩ් ජලයේදී වෙන්නේ පැණි රස නැහැ. ස්ඵටික බවටපත් වෙන්නේ. ඒ වගේම සියලුම පොලිසැකරයිඩ් නිර්ඔක්සිහාරකයි. නිර්ඔක්සිහාරකයි. ඔන්න පොලිසැකරයිඩ් ගැන ගොඩක් දේවල් දැන් දන්න. නිර්ඔක්සිහාරකයි. ඊළඟට මේ පොලිසැකරයිඩ් ජීවීන් ඉටු කරන කෘත්‍ය අනුව එයාලා අපි ඉටු කරන කෘත්‍ය අනුව බෙදනවා වර්ග දෙකකට. ව්‍යුහමය පොලිසැකරයිඩ් සහ සංචිත පොලිසැකරයිඩ් කියලා. පොලිසැකරයිඩ් මිනිසාගේ දේහයට එහෙම නැත්නම් ශාකවල දේහයට ඉටු කරන කෘත්‍ය අනුව කොටස් දෙකකට බෙදනවා. මොනවද? ව්‍යුහමය පොලිසැකරයිඩ් හා සංචිත පොලිසැකරයිඩ් කියලා. ව්‍යුහමය පොලිසැකරයිඩ් කියන්නේ ජීවීන් ඇගේ ව්‍යුහය හදලා දෙනවා. උදාහරණයක් ශාකවල සෛල බිත්ති හදනවා සෙලියුලෝස් වලින්. සෙලියුලෝස් ව්‍යුහමයයි. ශාකවල සෛල බිත්ති හදනවා හෙමිසෙලියුලෝස් වලින්. හෙමිසෙලියුලෝස් කියන එක ව්‍යුහමයයි. ඊළඟ ආර්ත්‍රෝපෝඩාවන්ගේ පිටසැකිල්ල හදනවා කයිටින් වලින්. කයිටින් ව්‍යුහමයයි. දැන් තේරෙනවද? ව්‍යුහමය කියන්නේ ජීවීන්ගේ ඇඟේ දේවල් හදනවා. ඒ වගේම ජීවීන්ගේ සංචිත වෙලක් තියෙනවලු පොලිසැකරයිඩ්. උදාහරණයක් ශාකවල සංචිත වෙලා තියෙනවා පිෂ්ඨය කියන පොලිසැකරයිඩ්. පිෂ්ඨය සංචිතයි. සත්තුන්ගේ සංචිත වෙලා තියෙනවා ග්ලයිකෝජන් කියන පොලිසැකරයිඩ්. එහෙනම් ව්‍යුහමය පොලිසැකරයිඩ් තමයි සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස්, කයිටින්. සංචිත පොලිසැකරයිඩ් තමයි පිෂ්ඨය, ග්ලයිකෝජන්. ආයිදිනවා ඉනියුලින් කියලාත් එකක් තියෙනවා. ඉනියුලින්. ඉන්සියුලින් නෙමෙයි ඉනියුලින්. එහෙනම් පොලිසැකරයිඩ් ජීවීන් ඉටු කරන කෘත්‍ය අනුව ආකාර දෙකයි. කියන්නේ මොනවද කියලා? ව්‍යුහමය පොලිසැකරයිඩ් හා මොනවද? සංචිත පොලිසැකරයිඩ්. ඊළඟ පොලිසැකරයිඩ් වල මේ මොනොසැකරයිඩ් අණු තියෙන සැලැස්ම අණුව පොලිසැකරයිඩ් ආකාර දෙකක් තියෙනවා. සැලැස්ම. එහෙම නැත්නම් පොලිසැකරයිඩ් නිර්මාණය වෙලා තියෙන ආකාරය අනුව වර්ග දෙකයි. එකක් රේඛීය ආකාරයේ පොලිසැකරයිඩ්. රේඛීයයි කියන්නේ මෙන්න මෙහෙම. ග්ලයිකොසිඩික බන්ධන වලින් බැඳිලා රේඛීය විදියට තියෙනවා. එතකොට තියෙන 1-4 ග්ලයිකොසිඩික බන්ධන. 1-4 ග්ලයිකොසිඩික බන්ධන වලින් බැඳලා මෙයා රේඛීය විදියට තියෙනවා. හරි. උදාහරණයක් ඇමයිලෝස් කියලා පොලිසැකරයිඩයක් තියෙනවා රේඛීයයි. සෙලියුලෝස් කියලා එකක් තියෙනවා රේඛීයයි. ඇමයිලෝස් සහ සෙලියුලෝස් රේඛීය ආකාරයේ පොලිසැකරයිඩ්.
ආයෙ දෙනවා ශාකනය වූ ආකාරයේ පොලිසැකරයිඩ් කියන. ශාකනය වූ ආකාරයේ පොලිසැකරයිඩ්. ඒ කියන්නේ මෙන්න මෙහෙම. කොහොම තියෙනවා මේ මෙහෙම තියෙනවා පොලිසැකරයිඩ්. අතු බෙදිලා. මෙහෙම 1 4 තියෙනවා මෙතන තියෙන 1 6. මෙතන 1 4 මෙතන 1 6. 1 4 හා 1 4 ග්ලයිකොසිඩික බන්ධන හා 1 6 කියන ග්ලයිකොසිඩික බන්ධන ආකාර දෙකක් තියෙනවා. මේ මෙතන මෙතන 1 4 මෙතන මෙතන 1 6. අතු බෙදෙන්නේ නැති තැන් වල 1 4 බෙදෙන තැන් වල 1 6. එහෙනම් 1 4 හා 1 6 කියන ග්ලයිකොසිඩික බන්ධන වර්ග දෙකම ඇති වෙලා තියෙනවා නම් ශාකනීය වූ පොලිසැකරයිඩ් කියලා කියනවා. දැන් රේඛීය පොලිසැකරයිඩ් වලට උදාහරණ ඇමයිලෝස් සහ සෙලියුලෝස්. ශාකනීය වෙච්ච ඒවාට උදාහරණ තමයි ඇමයිලෝපෙක්ටින්. ඇමයිලෝපෙක්ටින් සහ ග්ලයිකෝජන්. ඇමයිලෝපෙක්ටින් වල ග්ලයිකෝජන් වල ශාකනීය වෙලා තියෙනවා. හරි. හෙමසෙලියුලෝසුත් එහෙමයි. හෙමසෙලියුලෝසුත් ශාකනීය වෙනවා. හරි. ඔන්න එහෙනම් පොලිසැකරයිඩ් ඉටු කරන කෘත්‍ය අනුව වර්ග දෙකයි. ව්‍යුහමය සහ සංචිත. එයාලගේ මොනොසැකරයිඩ් පිළිතන සැලැස්ම අනුව පොලිසැකරයිඩ් වර්ග දෙකයි. රේඛීය වර්ගයේ පොලිසැකරයිඩ් හා ශාකනීය වර්ගයේ පොලිසැකරයිඩ්. ශාකනීය වූ වර්ගයේ පොලිසැකරයිඩ්. ඒතර අණුක භාරයේ වැඩි ඉන්න කියනවා මහා අණු. යෝධ අණුවේවත් බහු අවයවික කියනවා. හරි. එතකොට දැන් විවිධ පොලිසැකරයිඩ් සහ ඒවා හැදෙන තැනුම් මේකක ඒවා හැදෙන්නේ මොන වගේද කියලායි ඒ වගේ කෘත්‍යයි මම වගුවකින් පෙන්නනවා. ඒතර මේ මම මේ උගන්වපු ටික 5-6 පාරක් හොඳට බලන්න. බලලා මගේ නෝට් එක ලියා ගන්න. ඉතින් දැන් මම තියරි පන්තියේ නෝට් එක දුන්නා. ඒ නෝට් එක මම ගෲප් එකේ දාලා තියෙනවා. නෝට් එක හොඳට ලියාගෙන මේ වීඩියෝ එක 4-5 පාරක් බලපුවාම ඔයාලට හොඳට තේරෙයි කාබෝහයිඩ්‍රේට සම්පූර්ණයෙන්ම මෙතනින් ඉවර වෙනවා. තේරෙන්නේ රයිට්. අපි දැන් මම පෙන්නන්නම් ඔයාලට පොලිසැකරයිඩ් සම්බන්ධයෙන් තියෙන වගුව. රයිට් මේ බලන්නකො. රයිට් මේ තියෙන දැන් බලන්න. රයිට්. ඔන්න දැන් වගුවක් තියෙනවා. මේ බලන්න මේ වගුවේ තියෙනවා පොලිසැකරයිඩය මේ තැනුම් ඒකකය ඒ කියන්නේ හැදෙන්නේ කොහොමද? ඒකේ කෘත්‍ය මොකක්ද කියලා. ඔන්න පිස්ටේ කියලා පොලිසැකරයිඩයක් තියෙනවා හැදෙන්නේ ග්ලූකෝස් වලින්. ශාකවල සංචිත වෙලා තියෙනවා. ලේසි. පිස්ටේ කියන පොලිසැකරයිඩේ ග්ලූකෝස් වලින් හැදෙනවා. ශාකවල සංචිත වෙලා තියෙනවා. ආයේ ග්ලයිකෝජන් කියලා පොලිසැකරයිඩයක් තියෙනවා. ඒකත් හැදෙන්නේ ග්ලූකෝස් වලින්. ඒකේ කෘත්‍යය තමයි සතුන්ගේ සංචිත වෙලා තියෙනවා. දිලීර වල සංචිත වෙලා තියෙනවා. කටපාඩම් කරගන්න. සතුන්ගේ දිලීර වලයි දෙගොල්ලන්ගෙම සංචිත වෙලා තියෙනවා. ඊළඟට සෙලියුලෝස්. මේවන් තුන්වෙනි පොලිසැකරයිඩ්. ඒකත් ග්ලූකෝස් වලින් හැදෙන්නේ. ශාකවල සෛල බිත්තියේ තියෙනවා. කටපාඩම් කරන්න ඕනේ. එහෙනම් මේ බලන්න විභාගෙට අහන්න පුළුවන් ග්ලූකෝස් වලින් හැදෙන පොලිසැකරයිඩ් මොනවද කියලා විව්වගත පේපර් එකට. තුනක් තියෙනවා. පිස්ටේ, ග්ලයිකෝජන්, සෙලියුලෝස්. ඕන් දැන් වෙනස් ආකාරයකක් හම්බ වෙනවා මේ ඉනියුලින්. මේ බලන්න. ඉනියුලින් කියලා පොලිසැකරයිඩයක් හම්බ වෙනවා. හැබැයි හැදෙන්නේ ෆ්‍රක්ටෝස් වලින්. ඩේලි ආකන්දවල සංචිත වෙලා තමයි තියෙන්නේ. සංචිත පොලිසැකරයිඩයක්. හරි. ඔන්න විභාගෙට අහන්න පුළුවන් තැන. ඒක වෙනස්. ඊට තවත් වෙනස් එකක් තියෙනවා නේ මේ. පෙක්ටින් කියලා පොලිසැකරයිඩයක් තියෙනවා. හැදෙන්නේ ගැලැක්ටියුරොනික් කියලා අම්ලයකින්. ඒක සාක සෛල බිත්තියේ මධ්‍ය සූස්තරයේ සංඝටකයක්. මධ්‍ය සූස්තරය කියන්නේ මම මෙහෙම ඇඳුත් සෛල කිහිපයක්. මම අඳින්නම් සෛල 3. මේ එකයි මේ දෙවෙනි සෛලය මේ අඳින්නේ තුන්වෙනි සෛලය. දැන් මේ බලන්න නිල් පාටින් පෙන්නලා තියෙන සෛල බිත්තිය. මේ සෛල බිත්ති 3 මෙහෙම ඇලිලා තියෙනවා මෙන්න මෙහෙම. ඕම සෛල බිත්ති 3 ඇලිලා තියෙනවා මධ්‍ය සූස්තරය කියලා එකකින් ඕම.
මේ බලන්න. එහෙනම් යාබද සාගසෛල දෙකක් අතර මේ බිත්ති දෙක අතර තියෙනවා රේඛාවක්. පාප්පයක් වගේ එකක්. මේ පාප්ප වලින් තමයි සෛල බිත්ති ඇලිලා තියෙන්නේ. මෙන්න මේ ඇලිලා තියෙන පාප්පෙට කියනවා මධ්‍ය සූස්තරය කියලා. සෛල බිත්තියට එළියෙන් තියෙන්නේ. දැන් තේරෙනවනේ. එහෙනම් යාබද සෛල බිත්ති දෙකක් අලවන්නේ මධ්‍ය සූස්තරය. මේ තියෙන මධ්‍ය සූස්තරයේ සංඝටක. right. ඔන්න දැන් අපි පොලිසැකරයිඩ් පහක් ගැන කතා කරා. පිෂ්ඨය, ග්ලයිකෝජන්, හරි, සෙලියුලෝස්, ඉනියුලින්, පෙක්ටින්. හරි. ඊළඟට අපි තව උඩට යනවා. මේ වань ඊළඟට පෙක්ටින් කියලා එකක් තියෙනවා. පෙක්ටින් කිව්වා මධ්‍ය සූත්‍රයේ සංඝටක. ඊළඟට තියෙන හෙමිසෙලියුලෝස්. හෙමිසෙලියුලෝස් කියලා එකක්. මේ ඒක හැදෙන්නේ පෙන්ටෝස් කියන ඒ වගේ. පෙන්ටෝස් කියන්නේ කාබන් පහේ සීනි. ඒක සාකසෛල බිත්තියේ තියෙනවා. මේ අවසානයේ ඉතා වැදගත්. ඔන්න විභාගෙට අහන එක. කයිටින් කියලා පොලිසැකරයිඩයක් තියෙනවා. මේකේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන් තියෙනවා. ඔන්න විශේෂයි. විභාගෙට අහන්න පුළුවන්. අපි කියවනේ කාබෝහයිඩ්‍රේට් වල නයිට්‍රජන් කියලා එකක් නැහැ. තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් විතරයි. නමුත් කාබෝහයිඩ්‍රේට් වල නයිට්‍රජන් තියෙන අවස්ථාව මොනවා වගේද? කයිටින් වල තියෙන. ඒක හැදෙන්නේ ග්ලූකෝසැමීන් කියලා එකක් බහු අවයවීකරණය වෙලා. ග්ලූකෝස් වලට ඇමයිනෝ කාණ්ඩයක් එකතු වෙනවා. මෙහෙම අපි හිතමු මේ ග්ලූකෝස් කියලා. මේ තියෙන මේ ග්ලූකෝස් වලට NH2 කාණ්ඩයක් එකතු වුණොත් කියනවා ග්ලූකෝසැමයින් කියලා. ඒතර ඔයාලට තේරෙනවා නයිට්‍රජන් තියෙනවා කියලා. ඒ ග්ලූකෝසැමීන් අණු ගොඩක් එකතු වෙලාලු කයිටින් හැදෙන්නේ. දිලීරවල සෛල බිත්තියෙත් තියෙනවලු කයිටින්. ආර්ත්‍රෝපෝඩාන්ගේ කියන්නේ කෘමියන්ගේ පිට සැකිල්ලෙත් තියෙනවලු. දිලීරවල සෛල බිත්තියෙත් තියෙනවා. කෘමියන්ගේ පිට සැකිල්ලෙත් තියෙනවා. දැන් තේරෙනව නේද? ඕම් ඔය ටික කටපාඩම් කරගන්න ඕනේ. හරි? කයිටින් කියන්නේ නයිට්‍රජන් අඩංගු පොලිසැකරයිඩයක්. හරි? කයිටින් නයිට්‍රජන් අඩංගු පොලිසැකරයිඩයක්. එහෙනම් අපි දන්නවා දැන් පොලිසැකරයිඩ් හැදෙන්නේ මොනොසැකරයිඩ් උපේකක එකතු වෙලා. පොලිසැකරයිඩ් ගොඩක් තියෙනවා. තේරෙන්නේ මොනවද? පිෂ්ඨය, සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස්, කයිටින්, පෙක්ටින්, හරි, ඉනියුලින් වගේ දේවල්. ඒවා තියෙන තැන් ඔයාලා දන්නවා. හරි. උතනින් කාබෝහයිඩ්‍රේට් කියන ටික ඉවරයි. දැන් තේරෙනවද? එහෙනම් කාබෝහයිඩ්‍රේට් කියන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වලින් හැදිලා තියෙන. අපි නයිට්‍රජන් කිව්වේ නෑ. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වලින් හැදිලා තියෙන හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය දෙකට එකවන පොදු අණුක සූත්‍රයේ CH2O Y1 කාබනික සංයෝග. ඒවා වර්ග තුනයි: මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් හා පොලිසැකරයිඩ්. ඩයිසැකරයිඩ් වල ග්ලයිකොසිඩික බන්ධන එකයි. පොලිසැකරයිඩ් වල ග්ලයිකොසිඩික බන්ධන ඉතා විශාල ගණනාවක් තියෙනවා. දැන් තේරුණා නේද? right. එහෙනම් කාබෝහයිඩ්‍රේට් සම්බන්ධයෙන් මගේ නෝට් එකක් ලියාගත්තට පස්සේ ඔයාලට ඉතාම හොඳට තේරෙනවා මේ වීඩියෝ එක බලපුවාම. තේරුණා නේද? ඊට පස්සේ අපි කාබෝහයිඩ්‍රේට් වලට පස්සේ පටන් ගන්නවා ලිපිඩ කියන කොටස. එතකොට මේ ලිපිඩ කියන්නේ මොනවද? ලිපිඩ හැදෙන්නේ කොහොමද? ලිපිඩ වලින් අපිට ඇතිවන වැදගත්කම් මොනවද කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට දාන්න. දැන් තේරුණා නේද? හරි. ඒ නිසා අදට මේ කාබෝහයිඩ්‍රේට් කියන වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඒකට මේක හොඳට ඔයාලා බලන්න, මේක බලලා මේ කාබෝහයිඩ්‍රේට් කියන්නේ මොනවද කියලා හරියට අවබෝධ කරගෙන නෝට් එක ලියාගන්න. තේරුණා? ඒතකොට මගේ නෝට් එක ඔයාලගේ අර තියරි පන්තිය දාලා තියෙනවා. මේ තියරි පන්තිය තමයි දාලා තියෙන නෝට් එක ගන්න, ඒක ලියාගන්න. ලියාගෙන මේ වීඩියෝ එක බලන්න. එතකොට හැමෝටම මේ 2023 ලියන ළමයිට, ඒ කියන්නේ මේ O level කියලා ඉන්න ළමයිට ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් මොකක්ද මේ කාබෝහයිඩ්‍රේට් කියන්නේ කියලා. දෙවෙනි පාඩමේ පළවෙනි කොටස. දැන් තේරුණා නේද? right. මෙතනින් ඒ කාබෝහයිඩ්‍රේට් කියන කොටස ඉවර වෙනවා.